සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විවිධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඔබට සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි ආදමෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ නිකවැරටිය රස්නායකපුර නෙළුම්කල පුරාණ විහාරාධිපති විජිත්‍ර ධර්මකතික පූජ්‍යපාද නම කෙනට අවසරයි කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාධු සාධු සාධු. සදහවතුනි ආදමෙම උතුම් දායකත්ව ධර්මදේශනය ටීවී දිදුල බාහිර පටිගත කිරීමක් ලෙසිනුයි සිදු කරනු ලබන්නේ. සදහවතුනි ආදමෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ වැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. දැනට පිළියන්දල පදිංචි රෝහණ වික්‍රමනායක මහතා ඇතුළු පවුලේ පින්වත් දූ දරු පිරිස විසින් සදහවතුන් ආරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා. මිට වසරකට පෙර අභාවප්‍රාප්ත වූ වික්‍රමනායක මහතාගේ දයාබර බිරිඳ වන රවීන්ද්‍රා කොඩිතුවක්කු යන අයට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් එවැගේම පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම රෝහණ වික්‍රමනායක මහතාගේ ජුනි මාස 26 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් මේ මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම දුදරුවන්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කරාපිටිය සුනන්දාරාම විහාරාධිකාරී පූජ්‍යපාද නම කෙනට අවසරයි මානපේරියේ ධම්මික ස්වාමින් වහන්සේ එවැගේම පොද්දල සෝමවංශ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද නම කෙනට අවසරයි තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේට එවැගේම දිදුල මධුජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිගා විලාසජී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට තුන්වන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම මෙම ධර්මදේශනාව සංවිධානය කිරීම වෙනුවෙන් උදව් උපකාර කළ සියලුම දෙනාට කරාපිටිය විහාරස්ථානයේ දායක සභාවටත් විශේෂයෙන්ම කැලුම් දෙදියගල මහතාටත් මේ පුණ්‍ය කර්මයේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යන උතුම් ප්‍රාර්ථනයක් නැතිවයි සදහවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒකනේ සඳහන් කරන්නේ බෝසත්වරු කීදෙනෙක් ඉන්නවද? 3 දෙනෙක්. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික. වීර්යාධිකයි කියන කාරණාව අපිට කොහොමද තේරෙන්නේ නැහැ. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000කින් මේ පාරමිතාව කොහොමද පුරලා ඉවර කරන්නේ? කොහොමද තීරණය කරන්නේ මේ ප්‍රඥාධික කෙනෙක්, මේ ශ්‍රද්ධාධික කෙනෙක්, මේ වීර්යාධික කෙනෙක් කියලා? නියත විවරණය ලබා දෙන දවසේ විවරණ දෙන බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක් දේශනා කරනකොට බණපද 2 අහලා තුන්වෙනි බණපදයේ අහන්න කලින් සියලු සිවියා සහිතව සියලු අභිඥා සහිතව සෞඛ්‍යලිස් නැසලා රහත් වෙන්න පුළුවන් නම් ඒ බෝසතාණන් වහන්සේට කියන්නේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම. තුන්වෙනි පදයක් දේශනා කරලා හතරවෙනි පදේ දේශනා කරන්න කලින් සියලු අභිඥා සහිතව රහස් වෙනවා නම් ඒ ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ නම. 4 පදේම දේශනා කරලා නිමා වෙනකොට සියලු අභිඥා සහිතව රහත් වෙනවා නම් ඒ වීර්යාධික බෝසතාණන් වහන්සේ නම. එහෙනම් අපි සුමේද තාපසතුමා බණපද 2ක් අහලා තුන්වෙනි බණපදේ අහන්න කලින් සෞඛ්‍යලෙස නසන්ද තරම් ප්‍රඥාව තිබුණ කෙනෙක් අපිටම හම්බුනේ. සංසාරේ විඳින්න තියෙන සියලුම දුක් ඉවර කරන්න තිබුණ මොහොත. නමුත් ඒ මොහොතේ අතට ලැබිච්ච නිවන අත්හැරලා තවත් මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් මේ සංසාරේ ඇවිදින්න තීරණය කළේ කවුරු නිසාද? මම නිසා. එහෙම හිතහම තමයි ඒක දෙන්නේ. මම
මම නිසාමයි මේ වීර්යය. මම නිසාමයි මේ කැපකිරීම. ආගේ නිසා සඳහන් කරනවා වීර්ය අධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16කුත් ලක්ෂ එකකින් කරන වැඩි. ප්‍රඥානික බෝසතාණන් වහන්සේ කොහොමද මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකකින් කරන්නේ කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම වීර්යාධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකකින් මේ පාරමිතාව පුරනවාමයි කියලා. මොකද ඒ තරම් වීර්යයක් තියෙනවා. ඒ කාරණාව සඳහන් කරලා පැහැදිලි කරනවා ප්‍රඥාධික බෝධිසත්ව කෙනෙක් පාරමිතා පුරන හැටි වීර්යාධික බෝසතාණන් වහන්සේට හිතා ගන්නවත් බැහැ කියලා. එදින් තමන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16කින් කරන වැඩේ තව කෙනෙක් මහා කල්ප අසංඛ්‍ය 4කින් කරනවා නම් ඒක මහා පුදුම කාරණාවක්. ඒ නිසා වීර්යාධික බෝසතාණන් වහන්සේට තේරෙන්නේ නැහැ මේ පාරමිතාව කොහොමද පිළිගන්නේ කියලා. මොකද අල්ප මාත්‍රයක් පාරමිතාවල අඩුවක් නැහැ. එකම පාරමිතාවක්. ඉතින් එවන් මහා ප්‍රඥාවක් සහිතව මේ පාරමී පූර්ණේ කරගෙන තමයි මේ ගමනේ යන්නේ. ඉතින් එවන් භාග්‍යතුන් වහන්සේ ගැන අපිට සැක කරන්න මොකද්ද තියෙන අයිති? උන්වහන්සේගේ චරිතය පිළිබඳව, ගමන පිළිබඳව අපිට සැක කරන්න තියෙන සාධාරණ හේතුව මොකක්ද? මොන හැකියාවක්, මොන දැනුමක්, මොන ප්‍රඥාවක්, මොන බලයක්, මොන සරණක් තුළ අපි ඒක කරන්නේ? අන්න ඒක නිසා අපිට කවදාවත් සැක උපදවන්නේ. ඉතින් විශාඛාවටත් එච්චර ශක්තිය තිබුණා නම්, ආනන්දයන් වහන්සේටත් මෙච්චර ශක්තිය තිබුණා නම්, දේවදත්තයන් වහන්සේටත් ඒ වගේම ශක්තිය තිබුණා නම්, සරියුත් මහ රහතන් වහන්සේගේ ශක්තිය කියන නැහැ. කියන්නේ ප්‍රසිද්ධ වෙලා කියවිලා නැහැ. ඇත්ත ගණනාවක ශක්තිය තියෙනවා. මුගලන් මහ රහතන් වහන්සේට එහෙම්ම තමයි. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ මම හිතන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම ඇත්ත ගණනාවක ශක්තිය දක්වයි. අඟුලිමාලයන් වහන්සේට ඇත්ත 7 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉච්ඡර ශක්තිය ලැබුණා නම් මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු සාරිපුත්තයන් වහන්සේගේ ශක්තිය අපිට තේරෙන්නේ නැහැ කොහොමද? අපි සංඝය ගැන කතා කරමු. මේ ශාසනයේ මේ මාතෘකාව තුළ සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ වෙන්නේ නිසා. ඉතින් උන්වහන්සේලා එහෙම ශක්තියින් දැරුවා නම් මහ බෝසතාණන් වහන්සේගේ ශක්තිය කොහොමද තේරෙන්නේ? ලෞතර බුද්ධත්වයේ ලැබුවා මේ ශක්තිය අපිට කොහොමද තේරෙන්නේ? පින්නතේ සඳහන් කළේ මහා නාරායණ සංඝහත බලය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය මධ්‍යම ප්‍රමාණීය පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. ජීවිත කාලෙ හිතුව මම හිතන්නේ තේරෙන්නේ කියලා. මධ්‍යම ප්‍රමාණීය පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. එත්කුල 10යි හිතේ කාලව කංච ගංගේයන් පණ්ඩරං කම්බ පිංගලං මේ ආදි වශයෙන් අත්කුල 10. එතකොට මේ අත්කුල 10න් පළවෙනිම අත්කුලේ තමයි කාලවක. කාලවක ඇතෙකුට ශක්තිය තියෙනවා කියලා සඳහන් කරනවා. මධ්‍යම ප්‍රමාණීය පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය. කාලවක ඇතෙකුගේ ශක්තිය. ගංගෙයි ඇතෙකුට තියෙනවා කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. එතකොට ගංගෙයි ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? මිනිස්සු 100ක ශක්තිය. ගංගෙයි ඇත්තු 10ක ශක්තිය පණ්ඩරේකට තියෙනවා. එතකොට මිනිස්සු 1000ක ශක්තිය තියෙනවා. පණ්ඩරේ 10ක ශක්තිය තම්බේකට තියෙනවා.
එතකොට මිනිස්සු 10000ක ශක්තිය තියෙනවා. පණ්ඩරය 10ක ශක්තිය පිංගලයකට තියෙනවා. එතකොට මිනිස්සු ලක්ෂයක ශක්තිය තියෙනවා. පිංගලය 10ක ශක්තිය හේමංචියෙකුට තියෙනවා. එතකොට ලක්ෂ 10ක ශක්තිය. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ ලක්ෂ 10ක ශක්තිය තියෙනවා. ගන්ධ කුලයේ ඇතෙකුට ලක්ෂ 10ක ශක්තිය තියෙනවා. හේමංචියෙකුට නෙමෙයි. මංගල කියන ඇතෙකුට, ගන්ධ කියන ඇතෙකුට. ගන්ධය 10ක ශක්තිය තියෙනවා. හේමංච කුලයේ ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි 1ක ශක්තිය. හේමංචය 10ක ශක්තිය මේ විදිහට ගුණ වෙලා ඇවිල්ලා උපෝසත කුලයේ ඇතෙක්වට එතකොට මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙනවා. උපෝසත කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙනවා. ඊළඟට සඳහන් කරනවා උපෝසත කුලයේ ඇතු 10ක ශක්තිය එක චද්දන්තයකට තියෙනවා කියලා. එතකොට මිනිස්සු කෝටි 1000ක ශක්තිය. චද්දන්ත කියලා කියන්නේ හත් පොළකින් මහ පොළොව ස්පර්ශ කරන දල 6ක් තියෙන ඇති. හත් පොළකින් මහ පොළොව ස්පර්ශ කරන දල දෙකක් නෙවෙයි දල 6ක් තියෙනවා. චද්දන්ත කුලියට ඒකයි චද්දන්ත කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශක්තිය චද්දන්ත කුලියට 10 දෙනෙකුගේ ශක්තිය. ඒ කියන්නේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය. මේ ශක්තියට කියන්නේ මහා නාරායණ සංඝාත බලය කියලා. දුටුගැමුණු මහරජුරුවන්ගේ මහයෝධයාගේ ශක්තිය මිනිස්සු කෝටි 100කට වඩා වැඩි කියලා කියන්නේ. කොහොමද මෙච්චර ශක්තිය? දන් දුන්න නිසා කියන්නේ. අන්නදෝ බලදෝ හෝති. ආහාර දුන්නම මොනවද ලැබෙන්නේ? බලය ලැබෙනවා. අන්නදෝ බලදෝ හෝති. එතකොට පින්නතුනේ මේ අපි දන් දෙනවා වගේ නෙමෙයි ඥානවන්තයෝ දන් දෙනකොට. ඥානවන්තයෝ දන් දෙනකොට අපිට වඩා හුඟක් වෙනස්. අපිට තේරෙන්නේවත් නෑ ඥානවන්තයෙක් දන් දෙන්නේ. අපිට නම් හාල් තියෙනවා. අවශ්‍ය තුන පහ ටික තියෙනවා. අරගන්න එළවලු තියෙනවා. මොනවා පිළිවෙලද දෙනවා. ඥානවන්තයෙක් එහෙම දන්නේ නෑ. යම් එළවලුවක් හදනවා නම් ඒකේ තියෙන ಗುಣ ටික හොයනවා ඉස්සරලා. මේ ආහාර ඇස්වලට ගුණ, මේ ආහාර ස්නායු වලට ගුණ, මේ ආහාර මාංශ පේශි වලට ගුණ, මේ ආහාර තෙල් නැති කරන්න හොඳයි, මේ ආහාර කායික බලය වර්ධනය කරන්න හොඳයි, මේ ආහාර සියලුම ඉන්ද්‍රියන් සඳහා ගුණ දෙනවා. මේ විදිහට ගුණ හොය තමයි ශක්තිමත්ව ගන්න. ප්‍රඥාවන්තව ගන්න. මේ තනකො මහ බෝසතාණන් වහන්සේ දන් දෙනකොට ලෝතර බුදු වෙලා මේ තරම් ලස්සන ඇස් දෙකක් ලබන්නේ ඇස් සුවපත් කරන ආහාර මොන තරම් දන් දෙන්නේ. ඊට අමතරව ඇස් සුවපත් කරන ආහාර දුන්නා වගේ ආහාර දුන්නට විතරක්ම ඇස් දෙක ලස්සන වෙන්නේ නැහැ. මොන තරම් කාලයක් සංසාරේ මිනිස්සු දිහා මෛත්‍රී බලන්නේ. කේන්ති බලන කේන්ති ගියපු පුජ්‍යලේකුගේ ඇස් දෙක දිහා බලන්න අපි කැමති නැහැ. මොකද ඇස් ඒ තරම්ම අප්‍රසන්නයි. අනික නිරන්තරයෙන් කේන්ති ගන්නකොට සමහර වෙලාවට ඊළඟ භවයක ඉපදුනත් ලස්සන ඇස් දෙකක් හම්බෙන්නේ. බොර පාට ඇස් දෙකක් හම්බෙන්නේ. රතු
වෙච්ච ඇස්තක කම් වෙන්න පුළුවන්. හැබැයි ඒවට කේන්ති ගැනීම විතරක් නෙමෙයි හේතුව. දන් දෙනකොට සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම මේ කරුණු වල බලපෑම් ගොඩක් තියෙනවා. දානය කියලා කියන්නේ මේ ශාසනයේ මහ පුදුම පරිච්ඡේදයක්. ඒකින්ද දානය ගැන කතා කරන වෙනම සාකච්ඡා කරන්න. ඉතින් අන්න ඒ නිසා මේ ಗುಣ හොය දන් දෙනවා. ඒකයි මම කියේ තිබුණ පණියට දෙනව නෙමෙයි කියලා. නේ. උදාහරණයක් ඇටියට සඳහන් කළොත් බෝංචි වලට වඩා පොළොස් ගුණයි. එතකොට බෝංචිත් පොළොසුත් තියෙනවා නම් ප්‍රඥාවන්තයෙක් තීරණය කරනවා වඩා හොඳ මොකක්ද දෙන්නේ කියලා. අර්ථපද වලට වඩා වට්ටක් හොඳයි. අන්න ඒ වගේ මම උදාහරණ දෙකක් සඳහන් කළේ. ඥානවන්තයා දන් දෙනකොට හැම පැත්තම හිත දන්. ඉතින් ඒ හින්දා උන්වහන්සේලා දන් දුන්න හැටිවත් අපිට තේරෙන්නේ. පාරමිතා වැඩෙන්න ඒව දිනු වෙනවා. නිසා නන්දි මිත්‍රයෝදයාගේ ශක්තියට මූලාශ්‍ර කීපයක් අපේ ග්‍රන්ථවල සඳහන් කරනවා. ඒ අතර තව ඕන තරම් තියෙන්න පුළුවන්. මූලාශ්‍ර කීපයක් පෙන්නනවා. රහතන් වහන්සේ නමකට මුවමස් සහිත දානයක් පූජා කළා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජලය මුහුණ කළ කිරිබත් පූජා කළා. කිරෙන්ම පිසල පූජා කළා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට හැරමිටි පූජා කළා කියලා. එනේ ශාසනයේ හැරමිටි පූජා කළා. එතකොට නිකම්ම කියුණා හැරමිටි පූජාව මොනතරම් උසස් පූජාවක්ද කියලා. හැබැයි හැරමිටි කියලා කියහම සමහරලාට අපේ අය තාමත් දැකලම නැති හැරමිටිත් තියෙනවා. මොකද අපේ විනය පොතේ තියෙනවා රියන් 4ක හැරමිටියක් කියලා. රියන් 4ක් කියලා කියන අඩි 6ක් විතර උසයි. මේ හැරමිටිය මොකටද පාවිච්චි කරලා තියෙන්නේ? කඳු වල වඩින්න තමයි මේ හැරමිටිය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දන් දෙන්නේ අර සාමාන්‍ය හැරමිටියක් නෙවෙයි. ඒ හැරමිටි වර්ග ගොඩක් තියෙනවා. ඒ හැම දෙයකටම පහසු වෙනකොට ඒකෙන් ලැබෙන ආනිසංස වෙනකට. මම විතර සඳහන් කරන කරුණ. ඉදිකට පූජාව ගැන කවුරුත් ඒ තරම් සැලකිලි නැහැ. ඉදිකට පූජාවෙන් ලැබෙන මොනවද? ඊ타ම තියුණු ප්‍රඥාව ලැබෙනවා. ඒ තියෙන පූජාවන් ඉදිකට පූජාව, කුඩා පිළි පූජාව, සුවඳ පූජාව, ප්‍රඥාව ලබන්නේ හේතු වෙන පූජාව. කෙනෙකුට හිතෙනවා මේ ඉදිකටුවක් පූජා කරන්න ලැජ්ජයි වගේ කියලා. හැබැයි ඉදිකටුව හොයන්න ගියහම ඉදිකටු වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගුණාත්මක බවින් උසස් ඉදිකටු ඇමරිකන් ඉදිකටු තියෙනවා. ජර්මනියෙන් එන ඒවා තියෙනවා. මේ වගේ ඉදිකටු වල ගුණාත්මක භාවයේ විශේෂත්වයන් තියෙනවා. ඉදිකටු පූජා කරන අය ඒ කරුණු හොයලා මනාව සකසලා පූජා කරනවා. අපි දන්න තරුණ මහත්මේ ඉදිකටු පූජාව කළා මම හිතන්නේ ලක්ෂ 2ක් වගේ. ඉදිකටු පූජාවට කරපු වියද එක ස්වාමීන් වහන්සේ නමකට ඉදිකටු 5ක් විතර. ඒ අර වගේ එක රටවල් වලින් එන ගුණාත්මක භවෙන් උසස් විවිධ ඉදිකටු. එතකොට ඉදිකටු පූජාව වටිනකම තියෙන්නේ ඉදිකටුවෙන් කරන වැඩේ මේ ලෝකේ වෙන මොකෙන්වත් කරන්න බෑ. මුදලින් සුළුයි. ඉතින් ගන්න ඉදිකටුවෙන් කරන වැඩේ වෙන මොකෙන්ද කරන්නේ? එතෙන්ට ගියහම අනිත් සියල්ලටම වඩා ඉදිකට වටිනවා. පුංචි පිහියකින් කරන්න තියෙන වැඩක් මොනතරම් මහ පිහිතිපත් කරන්න බෑ. එතෙන්ට පුංචි පිහියක්මයි වටින්නේ. ඊටාම සිවුම් වැඩ කරන්න අවශ්‍ය වෙන උපකරණ පූජා කරන එක සංසාරයේ සිවුම් ප්‍රඥාවල් ලැබෙන්න තමයි හේතු.
ඉතින් ඒ ප්‍රඥාවල් අපි ගාව තියෙනවා. මම කියන්නේ සසර පූජා කරලා අපි ලබලා තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ. මම මේ වගේ දේවල් සසර බොහොම කරපු නිසා තමයි මෙහෙම ප්‍රඥාවක් ලැබුණේ. උදාහරණයක් ඇටියට වෛද්‍යවරයෙක් වෙන්න කොයිතරම් සිව් ප්‍රඥාවක් තියෙනවද? එතන සත්කම කරනවා කියන කාරණාව අපිට තවත් එක සත්කමක් විතරයි. නමුත් මේ වෛද්‍යවරයාට පුංචි හරි වැරදීමක් වෙච්චා. මුළු ජීවිත කාලයක් සමහරවිට කතා කරන්න බැරි. අපි කියමු උගුර සම්බන්ධ සත්කමක් කියලා. පොඩි වැරදීමක් වුණොත් එක ස්නායුවක් වෙනස් විදිහට කැපුණොත් එයා සදාකාලික ලෙඩෙක්. මොනතරම් සිව් ප්‍රඥාවක් තියෙනවද? මම උදාහරණයක් කියන්නේ. එතකොට වෛද්‍යවරේ වෙන්න ඉගෙන ගන්න කෙනෙක් ඔහුත් එක කී දෙනෙක් ඒ පන්ති ඉගෙන ගත්තද වෛද්‍යවරු හැමෝටම බැරි වුණා. ඊළඟට සාමාන්‍ය වෛද්‍යවරයෙක් කර විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න උත්සාහ කරපු කෙනෙක් අනික් අයට බැරි වෙන තැනකට ගියා. ඒ කියන්නේ ඒ තරම් සිව් ප්‍රඥාවල්. ඉතින් මේ කාලේ එහෙම ප්‍රඥාවල් ලබන්න පෙර කාලේ සම්බන්ධ වෙච්ච හේතු ගොඩක් තියෙනවා. ආගේ වගේ මහබෝසත්වරු දන් දුන්න හැටි අපිට තේරෙන්නේ නැහැ කියන්නයි මම මේ කරුණ කියන්නේ. පෙරහංකඩ පූජාව සමහර රුපියල් 50ක් 60ක් දුන්නාම හොඳ පෙරහංකඩයක් ගන්න පුළුවන්. හිතනවාද නිරෝගී සම්පන්නිය ලබන්න හේතු වෙන පූජාව. දීර්ඝායුෂ ලබන්න හේතු වෙන පූජාව කියලා. පෙරහංකඩෙන් කරන්නේ ශරීරයට නුසුදුසු දේවල් ඔක්කොම අයින් කරලා අපිට සුදුසු වතුර ටික දෙන්නේ. සමහරට අයින් කරපු දේවල් එක්ක පානය කරාම මගේ ආයුෂ අඩු වෙන්න හේතු වෙයි. නමුත් මගේ ආයුෂ දික් කරගන්න හේතු වෙනවා අපද්‍රව්‍ය ඉවත් කරලා පානය කරපු නිසා. පෙරහන් කරපු එක රජ කෙනෙක් අවුරුදු 12යි ජීවත් වෙන්නේ කියලා තීරණය කරලා තියෙන කාලේ රජු දිගටම කරන්නේ පෙරහන් කර පූජා කරන එක. ඒකේ හැම අවස්ථාවකම විවිධ වර්ගයේ එක එක පෙරහන් කරනවා. 12 අවුරුද්දේ ජීවත් වෙන්න කියපු රජු අවුරුදු 40ක් දක්වා ආයුෂ වර්ධනය කරගන්නවා. පෙරහන් කර පූජා කරනවා. ඉතින් ඒ වගේ අපි මේ කරුණු ධර්මයෙන් දැනගන්නේ මහ බෝසත්වරු මේ ටික කරගෙන ආපු නිසා. අන්න ඒකයි මම කිව්වේ අපිට තේරෙන්නේ නැහැ ඥානවන්තයෝ දන් දීපේට කියලා. ධර්මයෙන් හොයම තමයි අපි දේවල් කරන්නේ. දානය දෙනකොට දාන දාස දාන දායක දාන ප්‍රති කියලා කොටස් තුනක් ඉන්නවා. ඉතින් මම සමහර වෙලාවට පන්සලට යනකොට රුපියල් 15000ක 20000ක සුවඳ විලවුන් එකක් ආලේප කරගෙන රුපියල් 150ක අඳුරු පෙට්ටියක් ගෙනිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දල්ලලා ආවා කියලා මට මහ ප්‍රඥාවක් ලැබෙනවා. ඒ දාන දාසය මම පාවිච්චි කරලා තියෙනවා හොඳම සුවඳ වර්ගයක්. භාග්‍යතුන් වහන්සේද මේ නිකම්ම මේ විලවුන් ටිකක් කලවම් කරපු කූරක් දැල්ලා නැහැ තියෙනවා. ඒ ඉස්සර පූජා කරේ කෙලින්ම හඳුන් කූරක් නේ. ඒ නමනේ දැන් තියෙන්නේ. හඳුන් ගහක් අරගෙන හඳුන් ගහ පළලා අරටුව අරගෙන අරටුව රැහැලා ඒක තමයි දැල්ලා ආවේ හඳුන් කූර. දැන් අපිට තියෙන්නේ සුවඳ විලවුන් කලවම් කරලා හදාපු ඒ නමට ගැලපෙන කූර. ඒක දාන ප්‍රතිවෙන්න නම් මංගාව තියෙන සුවඳ විලවුන් එක ගෙනහෙන්න බුදුමෙදුරු සෝදවත් කරලා වටිනවා. එමෙතෝ මේ එහෙම කූරක් පූජා කරලා අරතරම් ප්‍රඥාව බලාපොරොත්තු වෙන්න එපා. මල් පූජා කරන්න ගියත් සෝද මල් පූජා කරන්න ඉතාම වටිනවා. අනික් මල් පූජා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. සෝද මල් පූජා කරන එක උඟක් වටිනවා ප්‍රඥාව ලබන්න. අනික් මල් පූජා කිරීමෙන් විවිධ විපාක අපිට තියෙනවා. ඉතින් ඒ වගේ මහ බෝසතාණන් වහන්සේ දන් දීපු හැටි තේරෙන්නේ නැති හින්දා මෙච්චර කාය ශක්තියක් කොහොමද ලැබුණේ කියලා අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට සැක උපදිනවා.
අහසේ තරුවලට වඩා ඇස් දන් දීලා මහ පොළොවේ පස්වලට වැඩි තමන්ගේ මස් තමන්ම කපලා දන් දීලා හෘද මාංශයේ තමන්ගේ අතින් මුල්ලලා දන් දීලා දරුවෝ කොච්චර දුන්නද බිරිඳ කොච්චර දුන්නද මේ අකීකරු දරුවෝ නෙමෙයි දන් දෙන්නේ අපි නම් සමහර කෙනෙක් පැවිදි කරන්න ගෙනහිල්ලා දුන්නත් ඉගෙන ගන්න බැරි කියන දේ අහන්නේ නැති මේ වගේ නොයෙක් දරුවෝනේ ගෙනහිල්ලා දෙන්නේ පන්සලටවත් දීලා බලන්න එහෙම නෙමෙයි දීලා තියෙන්නේ ඊටාම් කීකරුවයි අත්හරින්න බැරි අය තමයි අත්හැරලා තියෙන්නේ මොකද මගේ තණ්හාව වැඩිපුර තියෙන්නේ ඒකයි පාරමිතා පුරනකොට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා ආකාර තුනක් එකම පාරමිතා 10 තව ආකාර දෙකකට කොටස් කරනවා එතකොට පාරමිතා 30ක් බවට ඒ කොටස් කරලා තියෙන්නේ අපේ තණ්හාවේ ප්‍රමාණයට සිංහලේ නම් උප කියලා කියහම දෙවෙනි නම් පාලියේ උප කියලා කියහම ලොකු පාරමිතාවේදී මොනවද කරන්නේ තමන් හොයන් සපයගත්ත වස්තුව මේ වස්තුවට වඩා අපේ තණ්හාව තියෙන්නේ කොතනද යාන වාහන ඉලකඩම් රන් රිදී මුතුමැණි සල්ලි මිල මුදල් ඔක්කොටම වඩා අපේ තණ්හාව තියෙන තැන මේ ඔක්කොටම වඩා තණ්හාවක් තියෙනවා මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය එහෙම නෙමෙයි කියලා හිතනවා අපි කෝටි ගානක වාහනයක් කියලා ඒ වාහනයට යම් තණ්හාවක් මන් ළඟ තියෙනවද ඊට වඩා තණ්හාවක් මට තියෙනවා මේ අත සම්බන්ධ මොකද මගේ අත අසනීප වුණොත් පණ නැතුව ගියොත් මේ අත සනීප කරගන්න මං ගාව තියෙන සියලුම ධනෙ වියදම් කරනවා ඒ සල්ලි ඉවර වෙච්චාම අර වාහනේ අනිවාර්යෙන් විකුණනවා අත සනීප කරගන්න මෙහි බැරි වුණොත් පිටරට ඒ ධනයට වඩා අංගවලට තණ්හාවක් තියෙනවා පිටරටින් සනීප නුනේ අපි කියමු දැන් තුවාල වෙලා කෙමෙන් තුවාලේ වර්ධනය වෙනවා ආපහු වෛද්‍යවරයෙක් කියනවා මේක සනීප වෙන්නේ නැහැ දැන් ඉතින් තව ටිකක් තිබුණොත් මේ විෂ බීජ ශරීරගත වෙලා ජීවිතයට හානි වෙන්න පුළුවන් එහෙනම් දැන් කරනවා නම් කරන්න තියෙන්නේ ජීවිතේ රැක ගන්නවා නම් අත කපන්න වෙනවා දැන් හිතන්න කපනවා මේ අත තවමත් තිබ්බොත් ජීවිතේ නැති වෙනවා නම් අත කපනවද නැද්ද කියලා තීරණය කරන්න. නමුත් දැන් මේ හම්බ කරපු ඔක්කොම අත වෙනුවෙන් නේද? නමුත් අන්තිමට දැන් අත නැතුව යන්නේ. නමුත් ජීවිතේ රැකෙනවා නම් අතයි කරන්න කැමති. අන්න ඒ නිසා ධනයට වඩා අංගවලට තණ්හාවක් තියෙනවා. අංගවලට වඩා ජීවිතේට තණ්හාවක් තියෙනවා. පාරමිතාවේදී ධන සම්පත් වියදම් කරනවා. උපපාරමිතාවේදී ශරීර අංග දන් දෙනවා. පරමත්ත පාරමිතාවේදී ජීවිත දන් දෙනවා. ක්‍රමානුකූලව තණ්හාව ඡය කරමින් ඉන්නේ. ඒකයි සමත්‍රිසත් පාරමිතාව. මහ බෝසතාණන් වහන්සේ දන් දෙන්නේ. ඔබ මම වෙනුවෙන් කී වතාවක් ශරීර දන් දෙන්නද? ශරීර දන් දීපු වාර අපිට තේරෙන්නේ. ඒ දන් දීපු තරම් ඔක්කොම අවස්ථා ගැන ධර්මයේ ලියලත් නැහැ. මොකද අපට නිවන් දකින්න ඕන ප්‍රමාණය විතරයි තිබෙන්නේ. ශ්‍රද්ධාව උපදව ගන්න යම් ප්‍රමාණයක් පෙන්නලා තියෙනවා. දරුවෝ දන් දීපු හැමතැනම පිටේ කියලා නැහැ. නමුත් කොච්චර දරුවෝ දන් දුන්නද කියලා තේරෙන්නේ වරක් සාරිපුත්තයන් වහන්සේත් එක්ක කියනවා සාරිපුත්තය දේශනා කරනවා සාරිපුත්තය මගේ දරුවන්ගේ අත් දෙක ගැට ගහලා දන් දුන්න වැල් කන්ද කපලා එකතු කළා නම් මහ මේරු පර්වතයට වඩා උසයි වැල් කන්ද කියලා. නමුත් ත්‍රිපිටකේ ඔය හැම අවස්ථාවකම ලියලා නැහැ. අපිට අවශ්‍ය ශ්‍රද්ධාව උපදව ගන්න ටිකක් විතරයි තියෙන්නේ. එනං ජීවිත දන් දුන්න අවස්ථා හුඟක් පෙන්නලා නැහැ. නම් කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ ජීවිතය දන් දුන්නා.
සහජාත දෙයිනුකට දන් දීපු තැන. සස පඬිතයන්ගේ චරිතය මේ මතෙන් විතරයි. මේ ලෝකේ දානය ගැන අපූර්ව සටහනක් තියලා තියෙන්නේ සසජාතකත් එක්ක. දානය නම් ලෝකේ කොයි තරම් ශ්‍රේෂ්ඨද? ඒක තියෙන්නේ සසජාතකත් එක්ක. සස පඬිතුයෝ ජීවිතේ දන් දීපු හැටි මං හිතන්නේ අපේ හැමෝම වගේ දන්නවා. නමුත් සක්‍ර දේවේන්ද්‍රයෝ මේ හාවි අදිෂ්ඨාන කරාම අද මිනිහෙක් මගෙන් කණ්ඩ ඉල්ලන්න ආවොත් දෙන්න දෙයක් නැහැ නේද? ඒ හින්දා මං ජීවිතේ දෙනවා කියලා තීරණය කරනවා. දැන් එහෙම තීරණය කරන බව කැලේ සතෙක් කොහොම තීරණය ගත්තාම අපිට තේරෙන්නේ නැහැ. එතකොට කවුද මේ පාරමිතාව පූර්ණේ කරන්නේ? නමුත් සස පඬිතුයෝ එහෙම අදිෂ්ඨාන කරනකොට පාණ්ඩු කම්වල සෛලාසයේ වුණා. කල්පනා කරලා බලලා තීරණය කළා මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතාව සම්පූර්ණ කරවන්නේ ජීවිතේ ඊළඟ මම යන්න ඕනේ කියලා. ඉතින් ඇවිල්ලා කතා කරාම බමුණගෙන් අහන්නේ අද පසළොස්වක පෝය සිල් ගන්නේ නැතුව කොහෙද ඇවිල්ලා කියලා. මම කියන්නේ හරි වටිනම කතාවක්. අද පසළොස්වක පෝය සිල් ගන්නේ නැතුව කොහෙද ඇවිදින්නේ කියලා තිරිසන් ආත්මෙ ඉපදිලා තමයි. ඒ කියන්නේ පසළොස්වක තියෙන්නම සිල් ගන්න. අපිට තියෙන්නේ වෙන නොයෙක් දේවල් වලට. පසළොස්වක තියෙන්නේ මාසයකට වතාවක් සිල් ගන්න. මම කියන්නේ ඉච්ඡා නංගල වාසී බ්‍රාහ්මණ වරු ඊටාම රසවත් කැවිලි පෙවිලිත් හදාගෙන බුදුරජාණන් වහන්සේ වැඳගන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ ඒගොල්ලෝ රැස් වෙලා හරි හයියෙන් කතාව භාග්‍යවතුන් වහන්සේ අහනවා කවුද කාගේද මේ සද්දේ කියලා. අහන්නේ මාළුකාරයෝ මාළු වල්ලන තැන කෑ ගහනවා වගේ කවුද මේ සද්ද කරන්නේ කියලා. ස්වාමීනි ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න ඇවිල්ලා. මහණෙනි මම කැමති නෑ ඒගොල්ලෝ දැකි. ස්වාමීනි අනුකම්පා කළ යුතු කාර්යය. ප්‍රණීත කැවිලි පෙවිලි ගොඩක් හදාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ දකින්න. මම කියන්නේ ජීවිතේටම වටින කතාවක් කියනවා. මොහොතකින් මල මුත්‍රා බවට පත් වෙන ආහාර පාන වෙනුවෙන් මගේ විවේකේ නැති කරගන්න මම කැමතියි කියලා. එසක් පොයේ පොසල් පොයේ දෙකම ගෙවුවා. සිල් ගත යුතු මේ විශ්වයට දෙන වටිනාම පොය වෙසක් පොය. පොසල් පොය ලංකාවේ හරි වටිනා පොය. නමුත් අපි දරු පෙට්ටුම් ටික අරගෙන මොහොතකින් මල මුත්‍ර බවට පත් වෙන ආහාර පාන හොයාගෙන වාහන වලට නගින දවසේ වෙසක් පොසල් කියන්නේ. එමුනේ සසපන්විතයෝ අපිට කියලා තියෙන හරි වටින කතාවක්. පසළොස්වක දවසේ සිල් ගන්න නැතුව කොහෙද ඉන්නේ? බ්‍රාහ්මණයා කියනවා කෑමට යමක් තිබුණොත් මාත් සිල් ගන්නවා කියලා. ඔබ සිල් ගන්නවා නම් කෑමට යමක් දෙන්න මම ලැස්ති. ගිනි මැලයක් දැල්වලා ඉන්න කියනවා. සක්‍ර දෙවියන්ට ගිනි මැලයක් දැල්වන්න මහ වෙලාවක් යන්නේ. ගිනි මැලයක් අදිෂ්ඨාන කරලා ගිහිල්ලා කියනවා ගිනි මැලේ දැල්ලුවා කියලා. ගිනි කොට ළඟට ගිහිල්ලා තුන් පාරක් ඇඟ ගසා දාලා ඇඟේ ඉන්න මැක්කන්ට කිලිතුලන්ට බහැලා යන්න කියලා. ලෞතර බුදුබව වෙනුවෙන් මම ජීවිතේ පූජා කළාට උඹලා බුදු වෙන්න ප්‍රාර්ථනා කරන අය නෙමෙයි මගේ ඇඟෙන් බහැලා යන්න කියලා. බ්‍රාහ්මණයට කියනවා කරවුනහම කැමති නම් කරවුනහම කන්න. තැඹුනහම කැමති නම් තැඹුනහම කාලා සිල් ගන්න කියලා. ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මගේ ජීවිතේ පූජා වේවා කියලා අරගෙන මලේට පැනනහම හරියට නිකන් හිම වලාවක් ඇතුළට ගියා වගේ. රෝම කූපයක්වත් පිච්චෙන්නේ නැහැ. ආපහු හැරිලා හන්නේ
බ්‍රාහ්මණයෝ ඔබ දක්වපු ගින්දර මාව පුරුස්සන්නේ. අන්නේ වෙලාවේ කියන්නේ සස පඬිතුනි මම ඔබේ ශරීර මාංශය ගන්න නෙමෙයි ආවේ. නමුත් උදේ අදිෂ්ඨාන කළා කෙනෙක් ආවොත් ශරීර මාංශය දෙනවා කියලා. මං ආවේ දෙයි කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා සක්‍රිය. ඔබ හිතුවද යමක් දෙනවා කියලා තීරණය කළොත් මම නොදෙන කෙනෙක් කියලා. අපි නම් එහෙම ඕන තරම් ඉන්නවා. දෙන්නම් කියලා පස්සේ බෑ කියන කොච්චර ඉන්නවද කියලා. ඒක කොච්චර පවක්ද කියලා දෙන්නේ සිවි ජාතක කතාවේ. සිවි රජු ඇස් දන් දෙන්න ඇස් වෙනකොට සීවක වෛද්‍යවරයා ඇහැ බාගෙට ගලවලා අහනවා මහරජා ඇස් දෙක දෙනවමද එහෙම නැත්නම් මට තිබ්බ තැන අපව පිටවන්න පුළුවන් කියලා. මොකද සිවි රජු මේ වෙනකොට ලේ වලින් නැවිලා ඉන්නේ. ඇහැ එළියට අරන් හරවැල්ලේ ඉන්නේ. ඉතින් මේ වෛද්‍යවරයා කොහොමද දක්ෂද කියන එක අපිට තීරණය කරන්න බෑ. මොකද තීරණය කරනවා මේ මගේ රජුරුවන්ගේ මුහුණට පිහියක් තියලා ඇහැ ගලවන්න මං තරම් වෛද්‍යවරයෙක්ට තරම් නෙවෙයි ඒක කියන්නේ. බෙහෙතක් අඹරලා මලක ගල්වලා මල තමයි ඇහැට ලං කරන්නේ. ඒ බෙහෙත ලං කරනවත් එකම අනිත් පැත්ත කැක්කෙනවා. රජුරුවන්ට දරන්න බැරි වේදනාව. දෙවනි වර ලං කරාම ඇහැ එළියට එනවා. අන්නේ විලා කියනවා සීවක යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා නම් ඒ තරම් පෞකාරයක් මම දකින්නේ නැහැ කියලා. යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා ඒ තරම් පව. ඒ වගේ පෞකාරයක් නැහැ කියලා කියනවා. සීවක යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා නම් බිම වැටිලා තිබිච්ච මල කුඩු අරගෙන බෙල්ල දාගත්තා වගේ වැඩක් කියලා කියනවා. හිතන්නේ මතන්නේ නැතුව කියලා මේ කොහෙවත් තිබ්බ එකක් අරගෙන කරිලා එකක් තමයි කියන්නේ. අනේ නිසා ඒ කරුණුත් අපිට හරියට හිතෙනවා. ඒකයි සසපණ්ඩිතයෝ අහන්නේ සක්‍ර දේවේන්ද්‍රය ඔබ හිතුවද දෙන්නම් කියලා හිතලා දෙන්නේ කියලා. සක්‍ර දෙවියන්ට ඇති වූ සතුට සත් දෙවියන් කල්පනා කරනවා මේ ලෝකේ දානය කියන්නේ මොන තරම් විශිෂ්ටද? බුද්ධෝත්පාද කාලයේ අබුද්ධෝත්පාද කාලයේ දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද? අද එද මිනිසු දන් දීවිද? සසර සැපය ලබන්න නම් දානය අවශ්‍යමයි. ඒ නිසා මේ දානය කියන කාරණාව මේ ලෝකෙ කිසි කෙනෙකුට කල්පය පවතින තාක්කල් අමතක නොවන තැනක මම සටහන් කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. මේ ලෝකෙ පහළ වෙන ප්‍රඥාවන්තයෝ මේ ලාංඡනය දැක්කහම මේක දානීය සලකනයි කියලා කල්පනා කරනවා. සසපන් සක්‍ර දේවේන්ද්‍රයෝ දානීය සලකන කොහෙද තියෙන්නේ? කල්පය පවතින තාක්කල් ලෝකයට දන් දෙන්න දකින්න පුළුවන් තැනකයි දානීය සලකන තියෙන්නේ. සඳහන් කරන්නේ අංජන කූට පර්වතයේ මිරිකලා අතට ගත්ත ඉස්මටික සඳ මඩල මත තවරලා සසලපේ සඳ මඩල මත සිත්තම් කලේ සක්විති කල්පේ පවතින තුරු හඳ මඩල තියෙනවා. ප්‍රඥාවන්තයෝ සසලපේ දකින්නකොට තීරණය කරනවා මේ තියෙන දානීය ලාංඡනය කියලා. මේ පිළිබඳව කරුණු කාරණා තර්ක විතර්ක අදහස් ඕනතරම් තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ජාතක පාළියේ තමයි මේ කරුණ සඳහන් වෙන්නේ. වර්තමානයේ හුඟක් අය ජාතක පාළිය පිළිගන්නේ නැහැ. ඉතින් මුලින් කිව්වා වගේ ඒක තිසරණයක් නෑ. ජාතක පාළිය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. හුඟක් දෙනා කියන්නේ පස්සේ යුගයක ලියවිච්ච පොතක් කියලා. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සූත්‍ර භාණක විනය භාණක තෙරමුණු හිටිය වගේම
ජාතක භානක තෙරවරු වැඩ හිටපු බව ත්‍රිපිටකයේ සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි යම් ධර්ම කාරණාවක් පැහැදිලි කරගෙන යනකොට මහණෙනි එදා මේ පිරිසම තමයි මෙදා බුදු පිරිස කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාව නිමා කරනවා. ඒ කියන්නේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේශනාවක් ජාතක පාළිය. සැකනොකල යුතු කරුණක් හුඟක් අය හිතන්නේ අඥාන උපාසක උපාසිකාව. සමාජයේ කතා කරන කරුණ යමක් තේරුම් ගන්න අපහසු උපාසක උපාසිකාවන් රැවටීම සඳහා ලියාපු ප්‍රබන්ධය ජාතක කතාව කියන්නේ කියලා එහෙම අදහස් දක්වන විද්වතුන් ඉන්න සමාජයේ නම් ජාතක කතාව තේරෙන්න මම හිතන්නේ සූත්‍ර පිටකයත් හොඳට ඉගෙනගෙන අභිධර්ම පිටකයත් හොඳට ඉගෙනගෙන විදර්ශනා ප්‍රඥාවත් සෑහෙන්න වඩලා ජාතක කතාව කියවුවොත් අන්න එදාට තමයි තේරෙන්නේ ජාතක කතාවක් කොච්චර ගැඹුරුද කියලා. සරලව මතු පිටින් කතාවක් දැක්කට අභිධර්ම පිටකයේ වගේම ගැඹුරු කොටසක් ජාතක පාළිය කියන්නේ. ඒක ඒ මට්ටමට ඇවිල්ලා බැලුවොත් තමයි ජාතක පාළිය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒක නොයෙකලස් දක්වන්න පුළුවන්. වර්තමානයේ බුදුදහමට වඩා විද්‍යාව විශ්වාස කරන සමාජයකින් පිරිස සඳහන් කළා හඳට ගියා අපි දන්නේ නැහැ ගියා. ඒගොල්ලෝ කිව්වා හඳින් පසුත් ගෙනවා අපි දන්නේ නැහැ ගෙනවද. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන්නේ සඳ මඩල පිටපැත්ත රිදී කියලා. අපි දකින වස්තුව බාහිරින් රිදී කියලා තමයි ධර්මයේ තියෙන්නේ. අභ්‍යන්තරයේ මණික් කියලා තමයි සඳහන් කරන්නේ. රිදී වලින් සහ මණික් වලින් ගලන ආලෝකය තමයි සමයේ. අපිට වඩා ප්‍රඥාව තියෙන කවියෝ කවි ලියනකොට හඳ එළියට කිව්වේ රිදී වань හඳ රිදී සීතල හඳ එළියේ ටික වෙලාවක් හිටියාම සෙම බහුලයිද සෙම වැඩි වෙන කතියකුත් තියෙනවා. සෙම රෝග තියෙන අයට හඳ කාලෙට සෙම වැඩි වෙන ස්වභාවයකුත් තියෙනවා. ඒ කතාව වෙන එකක්. නමුත් දේශනාවේ තියෙන්නේ සඳ මඩල රිදී අභ්‍යන්තරයේ මණික් හඳ මඩල වාස භවන කරගත්ත දිව්‍ය රාජ්‍යය කියනවා. පිරිප්පතේ සඳහන් වෙනවා ඡන්ද පිරිත. චන්ද්‍ර දිව්‍ය රාජ්‍යය සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලා. සූර්ය මණ්ඩලයේ වාස භවන කරගත්ත දිව්‍ය රාජ්‍යය කියනවා. සූර්ය පිරිත දේශනා කළේ ඒ දිව්‍ය රාජ්‍යය සෝවාන්. දිව්‍ය රාජ්‍යයටයි දේශනා කළේ දේශනාව සංඝ සෝවාන් වුණා. මේ ආර්යයන් වහන්සේලා වැඩේ හිටියා. එතකොට is must lay දන් දීලා දාන පාරමිතාව මෙහෙම පුරපු මහ බෝසතාණන් වහන්සේගේ කාය ශක්තිය අපිට කවදාවත් එන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නන්නේ. මේ පාරමිතා පුරනකොට ශරීර මාංශ දන් දෙනකොට කොයි ආකාර වලින් දන් දුන්නද? අනේක නිසා මේ කාය ශක්තියට අභියෝග කරන්න සමත් කිසි කෙනෙක් නෙමෙයි. සර්වඥතා ඥානය ගැන කියනකොට සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වයේ පමණද? මේ විශ්වයේ කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ඥානය පමණද? සත පුණ්‍ය ලක්ෂණේ තේරෙන්නේ නැති අය භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව කොහොමද තේරුම් ගන්නද? දන්නව නේද සත පුණ්‍ය ලක්ෂණය? සත පුණ්‍ය ලක්ෂණය කියලා කියන්නේ අනන්ත විශ්වයේ අනන්ත ජීවී. ඒ කියලා කියන්නේ
ඇසට පෙනෙන සියලුම ජීවීන් අනන්ත විශ්වයේ අනන්ත ජීවීන් එක්කෙනා දාන 100ක් දුන්නොත් එතකොට මේ අනන්ත ජීවීන් එක්කෙනා 100 දුන්නාම මොනතරම් දාන කන්දක් එකතු වෙයිද? ඒ දාන කන්ද යම් පමණක් ඒ දාන ප්‍රමාණයේ තරම් දාන 100ක් මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුදු වෙන්න තනියම දුන්නා. ඒකටයි සතපුඤ්ඤ ලක්ෂණ කියන්නේ. ඉතින් කොහොමද මේ කාය ශක්තිය ගැන තවත් අහන්නේ? ඥාන ශක්තියත් එහෙමයි. ඉතින් ඒ වගේ ශක්තියින් එකක් ගැන ශක්තියින් ලැබපු හැටි මූලාශ්‍ර හොය ගිහිල්ලා මූලාශ්‍ර මගින් තහවුරු කරගත්ත දවසට තමයි භාග්‍යතුන් වහන්සේ ගැන අපිට තියෙන සැක දුන්න පටන්. ඉතින් මූලාශ්‍ර මගින් තහවුරු කරන්න බැරි නම් මේ නිර්මල ත්‍රිපිටකයේ යමක් භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කළාද මම කවදාවත් ඒ නිර්මල ත්‍රිපිටකයේ තියෙන කාරණාව සැක කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දෙන්නයි තමයි තේරෙන්නේ. එද ත්‍රිපිටකයේ තියෙනවා නම් යම් කරුණක් අට කතාවේ තියෙනවා නම් යම් කරුණක් ඒ කරුණ මට සැක නැහැ. ඒ කරුණ හිස්මුදලින් පිළි අරගෙන මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක තමයි හිතන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. මේක මේ ලෝකේ දියුණු ප්‍රකාශය. අපට නම් පන්සිල් ගන්න කලින් කියන තවත් එක වාක්‍යයක් විතරයි බුද්ධං සරණං ගච්ඡාමි. නම් මේ ලෝකේ තියෙන අති ගාම්භීරම ප්‍රකාශය බුද්ධං සරණං ගච්ඡාමි. ඒ තරම්ම ගැඹුරක් මේ ප්‍රකාශය පිළිබඳව. මේවට කියන්නේ පිළිතුරේ දියුණු ප්‍රකාශය. එමුනේ සඳහන් බුද්ධං කියනකොට බුද්ධං කියලාම කියන්නේ. ගච්ඡාමි කියනකොට ගච්ඡාමි කියලාම කියන්න ඕනේ. බුද්ධ වෙනයි බුද්ධ එදෙන්නේ. එහෙනම් දියුණු ප්‍රකාශයක් ලියනකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම ලියන්න ඕනේ. එහෙම නැත්නම් අර්ථ වෙනස් වෙනවා. ඒ නිසා බුද්ධං කියන තැනට බුද්ධං කියලා කිව්වොත් එන්නේ වෙන අර්ථයක්. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේ තිසරණේ හරියටම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උච්චාරණය කළොත් තමයි අපිට තිසරණේ පිටන්නේ. අන්න ඒක නිසා තමයි මේ ශාස්ත්‍රය අති උතුම් විනය කර්මයක් වෙච්ච පැවිද්ද ලබා දෙන වෙලාවේ මේ කාරණාව ආකාර දෙකකින් උච්චාරණය කරනවා. සමහර අයට අල් නයන්න කියවෙන්නේ, සමහර අයට අල් මයන්න කියවෙන්නේ. එහෙමයි ඉන්නවා. බුද්ධං කියනකොට තේරෙන්නේ නැති කෙනෙකුට, කියවෙන්නේ නැති කෙනෙකුට ඒ විදිහට විතරක් තිසරණ සමාදන් කෙරුවොත් ඔහුට හරියට කියුනේ නැති හින්දා තිසරණ පිළිගන්නේ නැහැ කියලා කියනවා. නකාරයෙන් කියවෙන්නේ නැති කෙනෙකුට මහාකාන්තව කියන්නේ බුද්ධං කියලා. එසා බුද්ධං කියලා කියනවා නම වතාවක්. බුද්ධං කියලා කියනවා ඒ වගේ. ඒකයි මේ ප්‍රකාශයේ තුන් වතාවක් කියන්නේ. ဒုတိယම්පි තතියම්පි කියලා තුන් වතාවක් කියන්නේ මේ ආකාර තුන් අවස්ථාවෙන් එක අවස්ථාවක හරි හරියට කියවුනොත් තමයි තිසරණේ පිළිගන්නේ. ඒ නිසා පැවිදි කරනකොට සත්පුරුෂාචාර්යවරු තමන්ගේ ශිෂ්‍යයා පිළිබඳව අසීමිත ගෞරවය සෙනෙහසින් ඔහුට මේ පැවිද්ද දායාද කරන්න ඕන නිසා සමහර ආචාර්යවරු ආකාර තුනකින් කියනවා. බුද්ධං කියලා කියනවා, බුද්ධම් කියලා සමාදන් කරන වචනේ සමාදන් කරවන්නේ. බුද්ධම් සරණං ගච්ඡාමි කියලා. ශිෂ්‍යයත් කියහම තමයි ඊළඟ වචනේ කියන්නේ.
මේ විදිහට ආකාර දෙකෙන්ම කියලා නැවත බුද්ධං සරණං ගච්ඡාමි කියලා ආයෙත් දිගට කියනවා. ඒ කියන්නේ මේ තිසරණේ කියලා කියන්නේ ඇත්තටම විනය කර්මයක්. එන්න මේ ප්‍රකාශය හරියටම කරනවා. ඒකයි මම කියන්නේ වටපිට බලන්න. අදහසක් අරමුණක් නැතුව මොනවා හරි කර බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඒක හරියට අර්ථය මෙනෙහි කර භාග්‍යතුන් වහන්සේ ගැන හිතම මේ ප්‍රකාශය කිව්වොත් තමයි වඩාත් හොඳ. ඊළඟට තියෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි. ධර්ම රත්නේ සරණ මේක අර වගේ අමාරුම වැඩ. ඒ කියන්නේ ධර්ම රත්නය මොකක්ද? ධර්ම රත්නය කාගේද? මේ ධර්මයේ කොයිතරම් නිවැරදිද? ධර්මයේ තියෙන කරුණ මොනතරම් පිරිසිදුද? මේ හැම එකක් ගැනම විශ්වාස දෙන්න. අද Tamante හිතෙන විදිහට විතරක් ධර්මයේ පිළිගන්න පිරිසක් බිහි වෙමින් ඉන්නවා. ඒ නිසා ධර්මයේ තියෙන සමහර කරුණු Tamante ගෝචර නැත්තම් ප්‍රතික්ෂේප කරනවා. මේ ධර්මයේ උපදින්නේ ඔබේ හිතේවත් මගේ හිතේවත් නෙමෙයි. මේ ධර්මයේ උපදින්නේ මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරුදු උත්තම පුරුෂයෙකුගේ හදවතයි. මේ ලෝකේ ධර්මයේ උපද්දවන්න පුළුවන් අය දෙන්නයි. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. මේ දෙන වහන්සේ නැහැ. මේ ලෝකේ ධර්මයේ උපද්දවන්න කෙනෙක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇලපිල්ලක්වත් අයින් කරන්න සමත් කෙනෙක් නැහැ. තව ඉස්පිල්ලක්වත් මේ ධර්මයට එකතු කරන්න පුළුවන් දෙවි බ්‍රහ්මී මාරේක්වත් මේ විශ්වයේ නැහැ. යටත් පිටින් ඒක සරියත් මහරහතන් වහන්සේටවත් කරන්න බැහැ. ධර්ම රත්නයේ අයිතිය භාග්‍යවතුන් වහන්සේ කාටවත් දෙන්නේ නැහැ. එදත් අද ධර්ම රත්නයේ අයිතිය භාග්‍යවතුන් වහන්සේ සතුයි. මනාව පනවලයි තියෙන්නේ. පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා මනාව විවෘත කරලා පනවලා තියෙන්නේ. අද තව කෙනෙකුට මේ දේශනාව ඇතුලේ නිවනට යන්නේ කෙටි පාරක් යන්න බෑ. මේ දේශනාව ඇතුලේ පරිේශන කරලා නිවන් මඟ කෙටියෙන් හොයාගන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ වෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙන්නේ නිවනට යන කෙටිම පාර. මේක වඩා කෙටි කරන්න ගියොත් එයාට හුඟක් පහු වෙනවා තමයි නිවන් දකින්නේ. භාග්‍යවතුන් වහන්සේ කෙටි කරන්න පුළුවන් උපරිමය කෙටි කරලා යන්නේ දීලා. අයි කෙටි කරන්න බෑ කාටවත්. ඒකයි මම සඳහන් කළේ මේක ඇතුලේ කෙටි පාරවල් හොයන්න බෑ කාටවත්. බණ අහන්න විතරයි තියෙන්නේ. අන්න එහෙම අහගෙන යනකොට ඔබට නිවනට හේතු වෙන කාරණාව ඔබට හම්බෙනවා. මේ විශ්වයේ කොයි තරම් ප්‍රමාණයක් ජීවත් වෙනවද? ඒ සියලුම දෙනාගේ නිවනට හේතු වෙන වචනය මිත්‍ර පිටකයේ ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අනුන් එක්ක හවුල් වෙලා යන ගමනක් නෙමෙයි. ඔබේ නිවනට යන පාර තනි ඍජු පාරක්. ඔබ වෙනුවෙන් විතරක්ම වෙන් වෙච්ච පාරක් මේ ධර්මයේ ඇතුළේ ඔබට තියෙනවා. අපි කියමු මහසෑය කියලා. මේ රටේ ඉන්න කෝටි 2.5ක් තරම් විතර මේ මහසෑයට යන්න හිතනවා නම් මම උදාහරණයක් කියන්නේ. ඒ හැමෝටම මහසෑයට යන්න පුළුවන් තනියම ඍජු පාරක් තියෙනවා වගේ මේ නිවනට තනියම යන්න ඍජු පාරක් හැමෝටම තියෙනවා. නිවන කියන්නේ එක ලක්ෂයක්. එතෙන්ට යන්න කෝටි ගණන් පාරක් තියෙනවා. ඔබ යන පාරකට යන්න බෑ. ඔබට තේරෙන විදිහට නෙමෙයි මට තේරෙන්නේ. නමුත් මේ ධර්මයේ ඇතුලේ මගේ පාර වෙනම තියෙනවා. ඒක හොයාගන්න බණ අහන්නයි ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බණ අහන්න නැතුව කාටවත් සෝවාන් වෙන්න බෑ කියලා. සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්
බණ අහන්න ඕනේ. මේ ධර්ම උගන්වන්නේ කවදාවත් සෝවාන්වත් වෙන්න කියලා නෙමෙයි. මොකක්ද කියන්නේ? මම කොහොම හරි උත්සාහ කරන්නේ මේ ජීවිතයෙන් සෝවාන්වත් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ සෝවාන්වත් වෙන්න උත්සාහ කරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ එකම දේශනාව රහත් වෙන්න උත්සාහ කරන්න කියලා. B3ක් ගන්න උත්සාහ කළොත් මේ භාගයේ ලියන කෙනා B3ක් හම්බෙන එකක් නෙමෙයි. A3ක් ගන්න උත්සාහ කළොත් B3ක්වත් ලැබෙන්න පුළුවන්. B3ක් ගන්න උත්සාහ කළොත් B1ක්වත් ලැබෙන්න පුළුවන්. ඉතින් රහත් වෙන්නම උත්සාහ කළොත් සෝවාන්වත් වෙන්න පුළුවන්. සෝවාන් වෙන්නම උත්සාහ කළොත් ඒක සාර්ථක වෙන්න. එන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව රහත් වෙන්න කියලා. මොකද කෙලස් ගොඩක් තියාගෙන තමයි සෝවාන්වත් වෙන්නේ. නෑ රහත් වෙන්න උත්සාහ කරන්න. රහතන් වහන්සේ නම වගේ ජීවත් වෙන්න ගන්නකොට තමයි රහත් වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ රහත් වුණාට පස්සේ ඔක්කොම පවුලක් හරිනවා කියලා. රහත් වුණාට පස්සේ සියලු වැරදි අතහරින්න නම් සියලු අඩුපාඩු හදාගන්න නම් රහත් වෙන්නේ එතකොට අඩුපාඩු සහිතවනේ. එහෙම බෑ. රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරගෙන යනකොට තමයි රහත් වෙන්නේ. අපි හිතන තරම් පහසු නෑ. මං කියන්නේ අපහසුම කියලා නෙමෙයි. ඒ විදිහට ජීවිතේ. අන්නේ මේ මඟ මේ ධර්ම රත්නය තුළ මනාව එන්න මේ ධර්මයේ අපිට සැක උපදවන්න තැන්නේ. හැබැයි බොහෝ කාලයක පටන් මේ ධර්මයේ තුල අපිට වැරදුණු තැන් තියෙනවා. ඒ ධර්මයේ නෙමෙයි වැරදුනේ. අපිට වැරදුණු තැන් තියෙනවා. අපිට වරද්දපු තැන් තියෙනවා. එනි මනා විචාරයක් විමසීමක් නැති නිසා කොයිතරම් නුවණ ප්‍රඥාව තිබ්බත් විමසපු නැති නිසා අපි තාම වැරදි පාර දිගේ යනවා. එහෙම තැන්ක් තියෙනවා. උදාහරණයක් හැටියට එකක් දෙකක් සඳහන් කරමු. දහම් පාසල් පොතේ ඉස්කෝලේ පොතේ හැමතැනම කියලා තියෙන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියා. ළමයෙකුගෙන් අහලා තිබුණ ප්‍රශ්නයක් සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා කවුද කියලා. උන්වහන්සේට ගුරුවරයෙක් නැත කියලා ලියුවොත් ඒ ළමගේ උත්තරේ වැරදි. සිද්ධාර්ථ කුමාරයාට සර්වමිත්‍ර කියලා ගුරුවරයෙක් හිටියක් කියලා ලියුවොත් ඒ ළමයා හරි. ඒකට හේතුව අතීතේ ඉඳලම අපි ඉගෙනගෙන තියෙන්නේ වැරදි කම. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට ගුරුවරයෙක් ඉන්න පුළුවන්. මම කියනවා පොඩි තැනයි හිතන්න තියෙන්නේ.